අයිබෝන් පුතේ අපි අද සාකච්ඡා කරන්න යන්නේ ඔයගොල්ලන්ට කලින් සතියේ අපි සාකච්ඡා කරලා නතර කරපු තැන සිට. right. එතකොට අපි නතර කරේ මේකේ ගිණුම් කරණය කොටසේ උසස් මූල්‍ය ගිණුම් කරණය කොටසේ අපි පළවෙනි පාඩමේ ඉන්නේ. කේවල සාමි ව්‍යාපාරික ගැලපුම් සටහන් වල අපි සාකච්ඡා කළා පස්වෙනි ගැලපීමට එනකම් කතා කරලා එකේ ගෙදර වැඩක් ඉතුරු වුණා 42 වන උදාහරණයේ විදිහට තියෙන්නේ. 11 වෙනි පිටුවේ තියෙන උදාහරණය මෙන්න මේ උදාහරණය සාකච්ඡා කරලා අලුත් ගැලපුම් ටිකක් සාකච්ඡා කරන්නයි අද මට තියෙන්නේ. right. එහෙනම් මම 42 වන උදාහරණය හදනවා. මගේ පුතාලා බලන්න ඔයගොල්ලෝ ලියලා තියෙන උත්තර හරිද කියලා හදන්න යන්නේ 42 වන ගාන. රංගිරි ස්ටෝස් මාසකට රුපියල් 15000ක් අය කරමින් ව්‍යාපාරික භූමියක් කුලියට ලබා දී ඇත. මේ ගොල්ලොන්ගේ ගොඩනැගිල්ලක් නැත්නම් භූමියක් කුලියට දීලා තියෙනවලු මාසෙකට 15000 ගානේ. මාසෙකට 15000 ගානේ මාස 12කට කීයක් මේගොල්ලන්ට හම්බ වෙන්න ඕනද? ගුණ කරලා බලන්න පුතේ. 1,80,000ක් මේගොල්ලන්ට කුලිය ලැබෙන්න ඕන. 2014 12 30ක දිනෙන් අවසන් වර්ෂයේ කුලී ලෙස ලද මුදල 2,10,000කි. මම ගිණුම් හැදුවොත් ලද කුලී ආදායම් කියලා ගිණුමක් හදලා ඇති 2,10,000ක් මුදල් ලැබෙනකොට මුදල් පාලන ගිණුම හර කරලා මේකට බැර කරනවා මුදල් පාලන ගිණුමෙන් ආවේ 2,10,000 කියලා. මුදල් පාලන ගිණුම හර ලද කුලී ආදායම් ගිණුමට බැර කරනවා මේ 2,10,000. මේක ආවේ මුදල් පාලන ගිණුමට හර වෙලා කියලා. ඇත්තටම 2,10,000ක් ලැබිලා තිබුණාට ඇත්තටම මෙහෙම 2,10,000ක් ලැබිලා තිබුණාට ওই 2,10,000ම අපේ මේ වර්ෂයේ ආදායම විදිහට අපිට ගන්න බෑ. ඇයි බැරි? අපි දන්නවා මාසෙකට 15,000 බැගින් මාස 12කට අපිට ආදායම විදිහට ලැබෙන්න ඕනේ 1,80,000යි කියන. එතකොට මගේ පුතේ 1,80,000 වෙනුවෙන් 2,10,000ක් ලැබිලා නම් අපි කියනවා වැඩිපුර මුදල් ලැබිලා තියෙනවා. නැත්නම් ඉදිරියට මුදල් ලැබිලා තියෙනවා. නැත්නම් කලින් මුදල් ලැබිලා තියලා කියනවා. අපි කියන කලින් ලද ආදායම් කියලා හැදුවේ ඒක. ඉදිරියට ලද ආදායම්. වැඩිපුර සල්ලි හම්බ වෙනවා. මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ 2,10,000න් වැඩිපුර ලැබිලා තියෙනවා කොච්චරද? 1,80,000 සිට 2,10,000 දක්වා රුපියල් 30,000. ඒක මේ ගිණුමෙන් ඉවත් කරන්න ඕනේ. ඉදිරියට ලද කුලී ආදායම් කියලා අලුත් ගිණුමක් හදනවා. කුලී ආදායම් හර කරලා බැර කරනවා ඉදිරියට ලද කුලී ආදායම් ගිණුමට. ඒකට බැර කරනවා ලද කුලී ආදායම් ගිණුම කියලා රුපියල් 30,000. ඒකට බැර කරනවා රුපියල් 30,000. මේ ගිණුම කුලී ආදායම් ගිණුම තුලනය කරනවා. තුලනය කරද්දී ශේෂයේ විදියට අපිට එනවා වෙනසක්. ඒ වෙනස කීයද? 1,80,000යි. ඒ කියන්නේ ආදායම් ගිණුමෙන් ලාභ ප්‍රකාශනයේට ආදායම එන්න ඕනේ 1,80,000. මේ ඉදිරියට ලද කුලී ආදායම් ගිණුම තුලනය කළාම පාගේ ශේෂය ඊගේ ශේෂයෙන් නැත් ඕනේ 30,000ක් අපිට. අපි උද්ෘත පෙන්නුවොත් නැත්නම් ditth සටහන ලිව්වොත් එන්න ඕනේ ඉදිරියට ලද කුලී ආදායම් හර කරනවා 30,000යි ලද කුලී ආදායම් බැර කරනවා 30,000. මේක තමයි ditth සටහන. ඉදිරියට ලද කුලී ආදායම් බැර කරනවා ලද කුලී ආදායම් හර කරනවා. මට ditth සටහන පැටළුණානේ. ලද කුලී ආදායම් හර කරනවා ඉදිරියට ලද කුලී ආදායම් බැර කරනවා. ඊට පස්සේ උද්ෘත හදද්දී ලාභ ප්‍රකාශනයේ අපි වෙනත් ආදායම් යටතේ
ලියන්න ඕනේ කුලී ආදායම විදියට අපේ වර්ෂයට අදාළ කොටස 1,80,000. මෙන්න මෙයා මෙතන ආදායම වෙන්න ඕන. ආදායම් ගිණුමෙන් එන කොටස. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන උද්ෘතයේ ජංගම වගකීම් වල පෙන්වන්න ඕනේ ඉදිරියට ලද කුලී ආදායම් කියලා වගකීමක් මෙන්න මේ ශේෂය රුපියල් 30,000. ඒ කියන්නේ අපිට වැඩිපුර ලැබුණ මුදල. ඉතින් මෙන්න මේ විදියට ඔයාගේ ගානවා හදලා තියෙන්න ඕනේ. ඔයා දිත්ව සටහන ලියලා මේ ගිණුම් දෙක හදලා තියෙන්න ඕනේ. වැඩිපුර හොඳයි මගේ පුතේ මේ ලාභ ප්‍රකාශන උද්ෘතය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන උද්ෘතයත් හදලා තියෙනවා නම්. ඉතින් ඔන්න එතෙන්ට එනකම් වැඩ ටික ඉවර කළා. පරණ තිබ්බ වැඩ ඔන්න අපි ඉවර කරලා දැම්මා. ඔයාලට මතක ඇති ගිය සතියේ අපි තොග සම්බන්ධ කතා කළා ගොඩක් දේවල්. ගිය සතියේ අපි වැඩිපුරම කතා කළේ තොග ගැන. ඒ නිසා ඒ තොග ගැන සියලු දේවල් ඔයගොල්ලෝ අවසන් කරලා තියාගන්න. මොකද ඒක ගොඩක් වටිනවා. ඒක පස්සේ ආයෙ සාකච්ඡා කරන්නේ නැහැ ඒ නිසා. ඒ නිසා මේ දෙසැම්බර් මාසෙට අදාළව ඔයාලට ලැබුණ හැම වීඩියෝ ක්ලිප් එකක්ම ආයෙ ඔයාලා බලන්න. මොකද මේක ජනවාරි මාසේ පළවෙනි සතිය වෙනකන් ඔයාලට දෙසැම්බර් මාසෙ ටික බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලන්න බෑ ඒ ටික. ඒ නිසා බලලා ඉවර කරගන්න. ඊට පස්සේ අපි ජනවාරි මාසේ වීඩියෝ ක්ලිප් ටික බලලා ඒ ටික ඉගෙන ගන්න ඕනේ. right. එහෙනම් මම එනවාද අලුත් ගැලපීමකට. ඔන්න මේක හදා ගන්න හොඳට. වීඩියෝ එක ස්ටොප් කරලා මේක හදා ගන්න. right. අපි එනවා අලුත් ගැලපීමකට. ඒ තමයි පුතේ බොල් ණය ගැලපීම. මොනවද ගලපන්න යන්නේ? බොල් ණය ගැලපීම. සමහර අය කියනවා බොල් ණය කපා හැරීම කියලා. බොල් ණය ගැලපීම නැත්තම් බොල් ණය කපා හැරීම. මොකද්ද පුතේ මේ බොල්ලේ ණය කියන්නේ? මොකද්ද මේ බොල්ලේ ණය කියන්නේ? right. ඒ කියන්නේ මෙහෙම කතාවක්. ව්‍යාපාර ණයට බඩු විකුණනවනේ. ව්‍යාපාර ණයට බඩු විකුණලා ඒ විකුණුපු බඩු වලට අදාළ මුදල් අපිට දෙන්න ඕනේ ඒ ගනුදෙනු කරු අපෙන් වඩු ගත්ත අය. අපි ඒගොල්ලොන්ට ගිණුම්කරණය කිව්වා කවුරු කියලාද? ණය ගැතියෝ කියලා. අපිට ණය අයට අපි කිව්වේ කවුරු කියලාද? ණය ගැතියෝ කියලා. ඉතින් මෙන්න මේ ණය ගැතියෝ ඒ ව්‍යාපාරේ ණය ගැතියෝ ටික ඒ ව්‍යාපාරයට ඒ මුදල් නොදී සිටියොත් යම් කිසි හේතුවක් මත ණය ගැතියන්ගෙන් මුදල් නොලැබුණොත් ඒ මුදල් නොලැබී යාමට අපි කියනවා නැත්නම් ඒ නොලැබෙන මුදල් වලට අපි කියනවා මොනවද? බොල් ණය. ණයක් තමයි. හැබැයි බොල් පුතේ. බොල් කියන්නේ අපි බොල් කියන වචනේ සිංහලෙන් භාවිතා කරන්නේ බොල් කියලා කියන්නේ තේරුමක් නැති දෙයක්. වැඩක් නැහැ ඒකේ. ප්‍රයෝජනයක් ගන්න බෑ ඒකේ. එහෙම අර්ථයක් අපි දෙන්නේ. ඉතින් බොල් ණයක් කියලා කියන්නේ අපි ඒක ණයක් විදියට හඳුනාගත්තට වැඩක් නැහැ තවදුරටත් අපිට ඒ ණය මුදල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒක ණයක් විදියට හඳුනාගෙන වැඩක් නැහැ. ඒ නිසා ගිණුම්කරණයේ කියනවා මෙන්න මෙහෙම ණයගැතියෙක්ගේ ලැබිය යුතු ණය මුදල යම් කිසි හේතුවක් මත නොලැබී යනවා නම් ඒක බොල් ණය ලෙස සලකලා ඒක ණයගැතියන්ගෙන් ඉවත් කරලා දාන්නලු. ඉතින් මෙහෙම ණයගැතියන්ගෙන් මේක ඉවත් කරලා දාපුවාම අපිට ඒක ලාභයක්ද අලාභයක්ද කියලාත් බලන්න ඕන. ණයගැතියෙක් කියලා කියන්නේ පුතේ මම කලින් කිව්වා වගේම අපි භාණ්ඩ ඒගොල්ලන්ට දීලා තියෙනවා. අපි ලක්ෂයක භාණ්ඩයක් ණයට දුන්නා. එයා ඒ ලක්ෂෙම අපිට නොදී සිටියාම පස්සේ කතා කරමු හේතු. ඒ ලක්ෂෙම එයා අපිට නොදී සිටියාම අපිට ලක්ෂෙම නැහැ. ඒ කියන්නේ අපිට බඩුත් නැහැ, සල්ලිත් නැහැ. අපි වියදම් කරලා ගෙනාව බඩු ටිකයි එයාට දුන්නේ ලාභයක් තියාගෙන. ලාභේ නම් පැත්තකින් තියන්න. ලාභය අමතක කරලා දාන්න. හැබැයි අපි අර වියදම් කරලා 80000ක් දීලා ගෙනාපු බඩු එයාට ලක්ෂයකට දුන්නා නම් අපි 20000ක් ලාභ තියාගෙන දුන්නේ. ඒ නිසා මම කිව්වේ ලාභේ පැත්තකට දාන්න 20000 ඕනේ නැහැ. අඩුම තරමේ
අර අපි වියදම් කරලාගෙන 80000 කියන එකවත් අපිට ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න ණයගැතියන්ගෙන් මේ අඩු කරලා දාන ණය ප්‍රමාණය එනම් බොල් ණය කියන එක අපේ ව්‍යාපාරවල අපි හඳුනා ගන්න ඕනේ වියදමක් විදියට. මොකක් විදියටද? වියදමක් විදියට. ඉතින් ලාභ ප්‍රකාශනයේ කොහෙද ওই වියදම ලියන්නේ? ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. අපි එහෙනම් මෙහෙම කතා කරමු. බොල් ණය ඇති වෙන්නේ කුමක් හේතුවෙන්ද? බොල් ණය ඇති වෙන්නේ ණයගැතියන් හේතුවෙන්. ණයගැතියන් හේතුවෙන්. ණයගැතියෝ ඇති වෙන්නේ ඇයි? ණයට භාණ්ඩ විකුණනම. එහෙනම් අන්තිමේ අපිට එනවා මොකද්ද? භාණ්ඩ විකුණනම ණයට විකුණනම බොල් ණය කියන එක ඇති වෙන්න පුළුවන්. එහෙනම් බොල් ණය ඇති වෙන්න හේතු වුණේ භාණ්ඩ ණයට විකිණීම ණයගැතියට. භාණ්ඩ ණයට විකුණනම ඒ ණය මුදල් නොලැබී ගියොත් අපි ඒකට කියනවා බොල් ණය කියලා. එහෙනම් භාණ්ඩ විකිණීමට සම්බන්ධ වියදමක් නිසා බොල් ණය කියන වියදම අපි පෙන්눔 කරනවා ලාභ ප්‍රකාශනයේ විකිණීමේ සහ බෙදාහැරීමේ වියදම් කියන ගොඩේ. නම් මතක තියාගන්න විකිණීමේ හා බෙදාහැරීමේ වියදම් කියන ගොඩේ තමයි අපි පෙන්නන්නේ මොනවද? මෙන්න මේ බොල් ණය කියන කොටස. හරිද මගේ පුතේ? right. එතකොට ඊළඟ කරුණ තමයි බොල් ණය ඇති වෙන්න හේතු මොනවද? ඇයි මෙහෙම ණයගැතියෙක්ගෙන් මුදල් නොලැබී යන්නේ? මොනවද හේතු? එකක් තමා පුතේ ණයගැතියෙක් මිය යන්න පුළුවන්. මිය යනවා කියලා කියන්නේ මැරෙනවා කියන එක. මැරිච්ච මිනිස්සෙක්ගෙන් සල්ලි හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. සල්ලි හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මිය යාම වෙන්න පුළුවන්. සමහර ණයගැතියෝ රට හැර යනවා. අපි කියන්නේ විදේශගත වෙනවා. හොයාගන්න බැරුව යනවා අපිට. සමහර විට ඌ අපිට ලක්ෂයක් ණය තිබුණා. පිටරට ගිහපු පැනලා ගිහපු ණයගැතිය හොයන්න ගියොත් ලක්ෂ 3-4ක් වියදම් වෙනවා. ඉතින් ඊට වඩා හොඳයි එහෙම වියදම් කරලා ලක්ෂයක් ගන්නවට වඩා හොඳයි හම්බ වෙන්නේ නැහැ කියලා හදන එක. රට හැර ගියා. සමහර අය විදේශගත වෙනවට අමතරව සමහර අය ලංකාව ඇතුළෙම වෙනත් ප්‍රදේශයකට ගිහිල්ලා අලුතින් බැංකු ගිණුම් ආරම්භ කරලා අලුත් ඩෙන්ටිටි කාඩ් එකක් හදාගෙන ඒ ඩෙන්ටිටි කාඩ් එකට අලුත් බැංකු ගිණුම් ආරම්භ කරලා කලින් ඒවා අයින් කරලා වෙන පළාතකට ගිහිල්ලා ජීවත් වෙනවා. ඉතින් අපිට හොයාගන්න බෑ ඒතකොට යාව. ඉතින් බොල් ණය ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තමයි බුන්වත් වෙන්න පුළුවන්. බුන්වත් වෙනවා කියලා කියන්නේ අපිට ණය තියෙනවා. අපි ණය ඉල්ලන් යනකොට එයා කියනවා එයා ගාව සල්ලි නැහැ කියලා දෙන්න. අපි නඩුවක් දාලා උසාවියෙන් නඩු තීන්දුව දුන්නොත් පුතේ මෙන්න මේ පුද්ගලයාට අපේ ව්‍යාපාරයට තියෙන ණය ගවන්න තරම් වත්කම් නැහැ. එයා ගාව තියෙන වත්කම් ප්‍රමාණය 0 බිඳුවයි. එයාට එයාගේ ව්‍යාපාරය නැති වෙලා. එයාට එයාගේ මුදල් නැති වෙලා. එයාට එයාගේ නිවර්ස නැති වෙලා. එයාට එයාගේ කියලා කිසිම දෙයක් නැහැ දැන්. අඩුම තරමේ එයාට එයාගේ කියලා ඉන්න හිටින්න වාසස්ථානයක්වත් නැහැ. අනේ එහෙම කෙනෙක්ගේ මුදල් ලැබෙන්නේ නැහැ කියලා හිතලා ගිණුම්කරණය කරන්න කියලා උසාවියෙන් අපිට නඩු තීන්දුව දෙනවා. ඒතර අපිට කරන්න දෙයක් නැහැ පුතේ. අපිට ඒක නොලැබෙනවා කියලාම හිතා ගන්න වෙනවා. අපි කියන බුන්වත් වෙන්න පුළුවන්. ඒ වගේම තව වචනයක් තියෙනවා. ඒ තමයි පුතේ බුන්මත් වීම. ඒක මයන්නේ. කලින් බුන්වත්. ඒක වයන්න දාලා කිව්වේ. මේක බුන්මත් වීම. මේක මයන්න දාලා කියන්නේ. බුන්මත් වීම කියලා කියන්නේ සිහිවිකල් වීම. සිහිවිකල් වීම. අපි දන්නවා පුතේ සමහර ව්‍යාපාරිකයන්ට පිස්සු හැදෙන්න පුළුවන්. අපි කියන සිහිවිකල් වෙනවා. ඉතින් මෙහෙම සිහිවිකල් වුණ මිනිසෙක්ගෙන් සිහිවිකල් වුණ කෙනෙක්ගෙන් අපිට අපේ ණය මුදල් නිසි පරිදි අය කරගන්න බැරි වෙනවා. අපි ණය ඉල්ලන් ගියාට පස්සේ ඌ කියයි අපෙන් බඩු ගත්තේ නැහැ කියලා. පිස්සෙක්ගෙන් සල්ලි ගන්න බෑනේ. කතා කරලා පහදන්නත් බෑනේ. ඒ නිසා අපි ඒකටත් අර කලින් වගේම නඩු ක්‍රියාමාර්ග ගත්තා. උසාවියෙන් අනිවාර්යයෙන්ම රජයේ වෛද්‍යවරයාට කියනවා මෙන්න මේ මිනිස්සයාගේ සිහි විකල් වෙලා කියලා බලන්න කියලා.
ඉතින් වෛද්‍ය වාර්තාව ලැබුණම උසාවියට මේ මිනිස්සයා සිහිවිකල් වෙච්ච මිනිස්සෙක් කියලා. ඉතින් උසාවියෙන් අඩු තීන්දුව දෙනවා පිස්සෙක්ගෙන් සල්ලි ගන්න බෑ. ඒ නිසා ඒ ණය මුදල නොලැබෙනවා කියලා හිතලා ගිණුම්කරණය කරන්න කියලා. ඉතින් මගේ පුතේ ඔන්න ඔය වගේ හේතු නිසා ව්‍යාපාරවලට ලැබෙන්න තියෙන ණය මුදල් අපි බොල් ණය කියලා හඳුන්වනවා. මොනවා කියලාද කියන්නේ? බොල් ණය කියලා හඳුන්වනවා. මෙන්න මේ බොල් ණයට අපි දිට්ඨ ස්ථානක් ලියන්න ඕන ගිණුම් කරන්න. මං කිව්වා බොල් ණය කියන්නේ වියදම්. වියදම් වැඩිවීම හර කියලා අපි දන්නවා. ඒ නිසා බොල් ණය ටික බොල් ණය වියදම් ගිණුමට අපි අර කරනවා. බොල් ණය ප්‍රමාණය බොල් ණය වියදම් ගිණුමට අර කරනවා. ඇයි? බොල් ණය කියන්නේ වියදම් වැඩිවීම හර නිසා. මේක බැර කරනවා ණය ගැති පාලන ගිණුමට. බැර කරනවා. ඇයි ණය ගැති පාලන ගිණුමට බැර කරන්නේ? ණය ගැතියන්ගෙන් අඩු කරන්න ඕන නිසා. ලෙජර් ගිණුම් හැදුවොත් මගේ පුතේ ඔයා හදන බොල් ණය වියදම් ගිණුමට හර වෙන්න ඕනේ. ණය ගැති පාලන ගිණුමට බැර වෙනවා. මං කෙටියෙන් ලිව්වේ ණය ගැති පාලන ගිණුම කියලා. ඊට පස්සේ මේ බොල් ණය ගිණුම තුලනය කරලා මේකෙන් එන උත්තරේ ඔයා ලාභ ප්‍රකාශනේ වියදම විදියට ලියන්න. බොල් ණය වියදම් ගිණුමෙන් එන වටිනාකම මේ වටිනාකම ඔයා ලාභ ප්‍රකාශනේ වියදම් විදියට ලියන්න ඕනේ. ඊට පස්සේ ණයගැති පාලන ගිණුම. ණයගැති පාලන ගිණුමේ ආරම්භයේ ඊගේ ශේෂයක් කරපැත්තේ තියේවි. ඒකට බොල් ණය ටික බැර කරන්න. බොල් ණය ගිණුම හර ණයගැති පාලනේ බැර කරන්න. බැර කරලා මේ ණයගැති පාලන ගිණුම තුලනය කරන්න. තුලනය කළාම පාගේ ශේෂයක් එනවා. ඒ කියන්නේ ඊගේ ශේෂයක් අනිත් පැත්තට එනවා කියලා අපිට තේරෙන්න ඕන අවසානයේ. මෙන්න මේ පාගේ ශේෂය නැත්නම් ඊගේ ශේෂය තමයි අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන්න ඕන. ඉතින් මෙන්න මෙහෙම බොල් ණය කපලා ඉවර වෙලා අපි හදන ලාභ ප්‍රකාශන උද්ෘතේ නැත්නම් අපි හදන ලාභ ප්‍රකාශනී විකිණීමේ සහ බෙදාහැරීමේ වියදම් වල අපි ලියන්න ඕන වියදම විදියට බොල් ණය කියලා. මෙන්න මේ බොල් ණය වියදම් ගිණුමෙන් එන වටිනාකම විකිණීමේ සහ බෙදාහැරීමේ වියදම් වල ලියන්න ඕනේ මෙන්න මේ බොල් ණය කියන වියදම් ප්‍රමාණය. ඊට පස්සේ අපි හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වල අපි ණයගැතියෝ කියලා ලියන්න ඕනේ. සමහර අය ණයගැතියෝ කියන්නේ නැහැ වෙළඳ ලැබිය යුතු දෑ කියනවා. මගේ පුතාලත් ඒ වචනේ පුරුදු වෙනවා නම් ගොඩක් හොඳයි. මොකද්ද කියන්නේ? වෙළඳ ලැබිය යුතු දෑ. ඒක හරි ලස්සන වචනයක්. ඒකයි මං කිව්වේ ඒක පුරුදු වෙන්න. ඒක හොඳයි. මේ ණයගැතියෝ නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ කියලා අපි ලියන්නේ මේ ණයගැති පාලන ගිණුමේ බොල් ණය අඩු කළාට පස්සේ එන වටිනාකම. බොල් ණය අඩු කළාට පස්සේ එන වටිනාකම. ඉතින් මගේ පුතේ බොල් ණය ගැලපීම කියන එක විභාගයේ තිබුණොත් ඔයාට මෙන්න මෙතෙන්ට එක ලකුණකුයි මෙන්න මෙතෙන්ට තව ලකුණකුයි හම්බ වෙනවා. ඒ ලකුණු දෙකක් හම්බ වෙනවා. මෙතෙන්ටත් එකක් හොඳේ නැත්නම් 2යි කියලා එකයි ඔක්කොම 3යි කියලා එකයි. මෙතෙන්ට එකයි මෙතෙන්ට එකයි ලකුණු 3ක් හම්බ වෙනවා. එහෙනම් මගේ පුතාලා මතක තියාගන්න බොල් ණය කපා හරිනකොට බොල් ණය වියදම් ගිණුම හර ණයගැති පාලන ගිණුම බැල. ඔය තමා බොල් ණය කපා හැරීම. ඔන්න 6 වෙනි ගැලපීම විදියට බොල් ණය කපා හැරීම ගැන සටහනක් දීලා තියෙනවා. හැබැයි එතන ගාණක් නැහැ. එහෙනම් මතක තියාගන්න කරපු විදිය මෙන්න මේ සටහන ඔයා ඔතන නිබන්ධනය තුල හෝ ඔයාගේ සටහන් පොතේ හෝ ඔයා මේ කොටස සටහන් කරලා තියාගන්න. මං ඊළඟ ගැලපිල්ලට එනවා. ඔයා ඒත් වීඩියෝ එක ස්ටොප් කරලා මේ ටික ලියලා තියාගන්න. ඔයාට ඕන වෙනවා. හැබැයි මං දැන් කියලා දෙන්න යන්නේ බොල් ණය වගේම තවත් කොටසක්.
මේකත් ණය ගැතිය සම්බන්ධ වන කොටසක් පුතේ. බොල් ණයත් මතක තියෙන්න ඕනේ මේ කරන කොටස කරන්න. හරිද? හරි. මේකට අපි කියන්නේ පුතේ අඩමාන ණය වෙන් කිරීම. දැන් අපි කතා කරන්න යන අලුත් එකට කියන්නේ මොනවද? අඩමාන ණය වෙන් කිරීම. අඩමාන ණය වෙන් කිරීම. ඔයා දැනට මතක තියාගන්න මෙහෙම. මොකද්ද? අඩමාන ණය වෙන් කිරීම කියලා. හැබැයි මතක තියාගන්න පුතේ ඕක අපි දැන් වර්තමානයේ මේ කතා කරන කාලේ අපි ඕකට ওই නම කියන්නේ නැහැ විභාගය. දැනට මතක තියාගත්තර කමක් නැහැ මේ වචනේ. හැබැයි අපි විභාගයේ ඕකට ලියන්නේ හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම් කියලා. මොකද කිව්වේ? හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම් කියලා. අඩමාන ණය වෙන් කිරීම වලට අපි කියනවා හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම් කියලා. එතකොට පුතේ මං එනවා මෙහෙම කතාවකට. ව්‍යාපාර වලට ණයගැතියන්ගෙන් සල්ලි ලැබෙන්න ඕනනේ. ණයට බඩු විකුණනම. අපි දැන් මේ කතා කළේ ණයගැතියන්ගෙන් මුදල් නොලැබුණාමනේ. ණයගැතියන්ගෙන් සල්ලි ලැබෙන්නේ නැති බවට පත් වුණා. බොල් ණය වුණා. ඉතින් ව්‍යාපාර මේ කතාව හොඳට දන්නවා. මොකද්ද කතාව? ණයගැතියුන්ගෙන් කීප දෙනෙක් බොල් ණය වෙන්න පුළුවන් කියලා. ඒ නිසා ව්‍යාපාර සෑම වර්ෂයක් අවසානයේම තමන්ගේ ව්‍යාපාරයේ ණයගැති ගිණුමේ අවසාන ශේෂයට, ණයගැති පාලන ගිණුමේ අවසාන ශේෂයට යම්කිසි ප්‍රතිශතයකින් 105ක් වෙන්න පුළුවන්, 10%ක් වෙන්න පුළුවන්. ඒක ව්‍යාපාරය තීරණය කරන්න පුතේ. යම්කිසි ප්‍රතිශතයකින් ඒගොල්ලෝ ගණනය කරනවා මේ ව්‍යාපාරේ නැත්නම් අපේ ව්‍යාපාරේ ණයගැතියන්ගෙන් 10%ක් මුදල් නොලැබේවි කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඒ කියන්නේ ඒක බොල් ණයම නෙමෙයි. ඒ කියන්නේ ණය මුදල නොලැබෙන තත්වයට තාමපත් වෙලා නැහැ. බොල් ණය කියන්නේ ණය නොලැබෙන තැනටපත් වෙලා තියෙන්නේ. පිළිගත හැකි සාක්ෂි මත මුදල් නොලැබෙනවා කියලා අපිට දැනලා තියෙනවා. හැබැයි අතන කියන්නේ වර්ෂයේ අවසානයේ තියෙන ණයගැතියන්ගෙන් යම් ප්‍රමාණයක් අපි විශ්වාස කරනවා, හිතනවා නොලැබේවි කියලා. හැබැයි ලැබෙන්නත් පුළුවන්, නොලැබී යන්නමත් පුළුවන්. නොලැබී කියලා විශ්වාස කරනවා. ඒ වගේම නොලැබී යන්නමත් පුළුවන්. හැබැයි ලැබෙන්නත් පුළුවන්. එතන දෙපැත්තක් තියෙනවා. ඒ නිසා අපි කියනවා මේක අඩමානයි. අඩමානයි කියලා කියන්නේ පුතේ විශ්වාස නැහැ කියන එක. ෂුවර් නැහැ හරියටම. අඩමාන ණය වෙන් කිරීම. ණයගැතියෙක්ගෙන් මුදල් ලැබෙයිද නොලැබෙයිද කියලා විශ්වාස නැහැ අපිට. අඩමානයි කියලා හිතාගෙන අපි යම් ප්‍රමාණයක් වෙන් කරනවා වර්ෂය තුල උපයන ආදායම. ණයගැතියෝ රුපියල් ලක්ෂයක් ඉන්න ව්‍යාපාරයක ලක්ෂයට 110ක් බලනවා අපි. ලක්ෂයට 110ක් කියන්නේ කීයද පුතේ? 10000නේ. අපි ඔන්න ඔය 10000 අඩමාන ණය වෙන් කිරීම කියලා තියාගන්නවා. අපි ඒකට දිත්ව සටහනක් ලියනවා. අඩමාන ණය වියදම් ගිණුම හර අඩමාන ණය වෙන් කිරීම ගිණුම බැර කියලා. අඩමාන ණය වියදම් ගිණුම හර අඩමාන ණය වෙන් කිරීම ගිණුම බැර කියලා. ඒ කියන්නේ අඩමාන ණය වියදම් කියන්නේ පුතේ වියදම. කලින් වගේම විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් වල ලාභලා ප්‍රකාශනේ මේ බොල් ණය ලිව්ව තැනම ලියනවා අඩමාන ණය වියදම. අර ආව 10000. ඊට පස්සේ අඩමාන ණය වෙන් කිරීම ගිණුමේ වටිනාකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට අරන් ඉන්න ඕනේ. හරිද? right. එහෙනම් මෙහිමයි කරන්නේ. ගණනය කිරීම කරන්න අපිට උදාහරණයකට යන්න වෙනවා. හරිද? එතකම් මතක තියාගන්න. අඩමාන ණය වෙන් කිරීමක් දුන්නොත් දිත්ව සටහන කොහොමද ලියන්නේ? ඔන්න මම මෙතන ලියනවා. අඩමාන ණය වියදම් ගිණුම හර අඩමාන ණය වියදම් ගිණුම හර බැර කරනවා අඩමාන ණය වෙන් කිරීම ගිණුම ක බැර කරනවා අඩමාන ණය වියදම් ගිණුම හර
අඩමාන ණය වෙන් කිරීම ගිණුම බැර කරනවා. ඊට පස්සේ මේ අඩමාන ණය වියදම් ගිණුම හර කරලා අඩමාන ණය වෙන් කිරීම ගිණුම අපි බැර කරනවා. බැර කරලා අපි හදනවා ගිණුම් දෙකක්. එකක් අඩමාන ණය වියදම් ගිණුම. අනිත් එක අඩමාන ණය වෙන් කිරීම ගිණුම. එකක් අඩමාන ණය වියදම් ගිණුම, අනිත් එක අඩමාන ණය වෙන් කිරීම ගිණුම. මේ අඩමාන ණය වියදම් ගිණුමට මේ කියන අඩමාන වියදම් ගිණුමට අපි කියමුකෝ යම් වටිනාකමක් ගුණ කරලා අපි හර කරනවා කියලා. ණයගැතියන්ට අදාළව හර කරලා අඩමාන ණය වෙන් කිරීම ගිණුමට බැර කරනවා. මෙන්න වෙන් කිරීම ගිණුම. අඩමාන ණය වියදම් කියලා. වියදම් ගිණුම තුලනය කරලා අඩමාන ණය වියදම් ගිණුම තුලනය කරලා අපි ලාභ ප්‍රකාශනයට ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ ලාභ ප්‍රකාශන අපි හදන එකේ අපිට පුළුවන් මේ බොල් ණය කියන තැනම ලියන්න වියදම අඩමාන ණය වියදම් කියලා ඒ වටිනාකම. මෙතනින් බොල් ණය එක ආවා, මෙතනින් ආවා අඩමාන ණය වියදම. අපිට ওই දෙකම ගන්න පුළුවන් දෙපැත්තට. මම එකම ආකෘතිය ලිව්වේ මගේ පුතේ. බොල් ණය වගේම අඩමාන ණය වියදම ගේන්නත් පුළුවන්. ඊට පස්සේ අඩමාන ණය වෙන් කිරීම ගිණුමේ වටිනාකම තුලනය කරලා පාගේ ශේෂය ඊගේ ශේෂය කියලා පහලට ගන්න. හරිද? මේ ඊගේ ශේෂය අරගෙන ඉන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මෙන්න මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනේ මේ තියෙන අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනේ ණයගැතියෝ ඉන්නවනේ. මේ ණයගැතියාවේ බොල් ණය අඩු කළාට පස්සේ කියලා මතක් වෙන්න ඕනේ. මෙන්න මේ බොල් ණය අඩු කළාට පස්සේ මේ ගෙනාව ණයගැතිය. මේ ණයගැති ගිණුමෙන් අරන් ආව බොල් ණය අඩු කළාට පස්සේ ණයගැතිය. ඒ ණයගැතියගෙන් අඩු කරන්න අඩමාන ණය වෙන් කිරීම කියලා මෙන්න මේ ගිණුමේ වටිනාකම දාන්න මෙතෙන්ට. ඒ අඩු කරලා එන ණයගැතියව ගන්න. මොකක්ද කලේ? මේ දෙකම එකිනෙකට සම්බන්ධයි. දැන් බෝඩ් එක පිරීලා තියෙන්නේ. කලින් මෙච්චර තිබුණේ නැහැ. කොටස් කීපයක් කිව්වා. බොල් ණය සටහන් කළාට පස්සේ තමයි අඩමාන ණය සටහන් කරන්න ඕනේ. ඇයි? නැත්තම් අපිට පැටලෙනවා. අපි අඩමාන ණය මෙන්න මේ දිත්වසතහනට එන අඩමාන ණය වියදම් හර අඩමාන ණය වෙන් කිරීම බැර කියලා මේ ගණනය කිරීම කරන්නේ බොල් ණය කපා හැරියට පස්සේ පුතේ. බොල් ණය කපලා ඉවත් කරාට පස්සේ. බොල් ණය කපලා ඉවත් කළාට පස්සේ අපි ගණනය කරනවා මොකද්ද? අඩමාන ණය වියදම. ඒ අඩමාන ණය වියදම ගණනය කරලා ඒක අඩමාන ණය වියදම් ගිණුමකට හර කරලා අඩමාන ණය වෙන් කිරීම ගිණුමකට බැර කරන්නේ. වියදම් ගිණුමේ වටිනාකම අර ලාභ ප්‍රකාශනේ බෙදාහැරීමේ වියදම් වල පෙන්වන්න ඕන. අඩමාන ණය වියදම. අඩමාන ණය වෙන් කිරීම ප්‍රමාණය අපි හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනේ මොකක් විදියටද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපි පෙන්වන්න ඕනේ ණයගැතියන්ගෙන් අඩු කරලා. හරිද? right. එතකොට මගේ පුතේ මේකේ 7 වෙනි ගැළපෙල්ල තියෙනවා අඩමාන ණය ගණනය කිරීම සහ ගිණුම් තැබීම කියලා. ඊට පස්සේ ඕකේ ගානකට තියෙන්නේ 43 වෙනි ගාන. ඒ තරම් දුර අපිට යන්න බෑ. හේතුව ආට මේ ටිකට ගණන් ටිකක් හදවන්න ඕනේ. ඒ නිසා මම දෙනවා ඔන්න ගෙදර වැඩ ටිකක්. ඔයා මේක ඔයාගේ සටහන් පොතේ ඔයා ලියා ගන්න ගෙදර වැඩ විදියට බොල් ණය සහ අඩමාන ණය වලට මම ගණන් කීපයක් දෙනවා. ඔයා ගෙදරින් හදන්න ඕනේ. එහෙනම් ලියා ගන්න පළවෙනි ගාන. පළවෙනි ගාන ලියා ගන්න. හරිද? right. 2020
දෙසැම්බර් 31 දිනට 2020 දෙසැම්බර් 31 දිනට 2020 දෙසැම්බර් 31 දිනට දෙසැම්බර් 31 දිනට ව්‍යාපාරයේ ණයගැති ශේෂය ව්‍යාපාරයේ ණයගැති ශේෂය ව්‍යාපාරයේ ණයගැති ශේෂය ණයගැති ශේෂය රුපියල් ලක්ෂයකි රුපියල් ලක්ෂයකි ණයගැති ශේෂය රුපියල් ලක්ෂයකි ව්‍යාපාරය මෙම ණයගැතියන්ගෙන් රුපියල් 10000ක් බොල් ණය කපා හැරීමට තීරණය කර ඇත right පහලින් ලියන්න අවශ්‍ය වන්නේ බොල් ණය කපා හැරීමට අදාළ දිත්ව සටහන් බොල් ණය කපා හැරීමට අදාළ දිත්ව සටහන් කමා ලාභ උද්ෘතය කමා මූල්‍ය තත්ත්ව ප්‍රකාශන උද්ෘතය ඔන්න ගාන ලියා ගන්න බැරි වුණ අය ආයි රීප්ලේ කරලා බලන්න ගාන ලියා ගන්න. ඕක තමයි පළවෙනි ගාන. ඊට පස්සේ එනවා පුතේ අපි දෙවෙනි ගානට. ඊට පස්සේ මම එනවා මොකේටද? දෙවෙනි ගානට. ලියන්න දෙවෙනි ගාන. 2020 දෙසැම්බර් 31 දිනට 2020 දෙසැම්බර් 31 දිනට ණයගැති ශේෂය රුපියල් ලක්ෂයකි. ණයගැති ශේෂය රුපියල් ලක්ෂයක් හා කියලා ලියන්න. කී කියලා දාන්න එපා. ණයගැති ශේෂය රුපියල් ලක්ෂයක් හා බොල් ණය ගිණුමේ ශේෂය 5000ක්. බොල් ණය ගිණුමේ ශේෂය 5000ක්. බොල් ණය ගිණුමේ ශේෂය 5000ක්. ව්‍යාපාරය තවත් රුපියල් 10000ක බොල් ණය ප්‍රමාණයක්
කපා හැරීමට තීරණය කර ඇත. කපා හැරීමට තීරණය කර ඇත. අවශ්‍ය වන්නේ දෙවෙනි කී අවශ්‍ය වන්නේ බොල් ණය කපා හැරීමට අදාළ දිත්ව සටහන බොල් ණය කපා හැරීමට අදාළ දිත්ව සටහන ලාභ ප්‍රකාශන උද්ෘතය ලාභ ප්‍රකාශන උද්ෘතය මූල්‍ය තත්ත්ව ප්‍රකාශන උද්ෘතය හරි. ඊට පස්සේ පුතේ තුන්වෙනි ගාන තුන්වෙනි ගාන ලියා ගන්න 2020 දෙසැම්බර් 31 දිනට 2020 දෙසැම්බර් 31 දිනට ණයගැති ශේෂය රුපියල් ලක්ෂයකි. ණයගැති ශේෂය රුපියල් ලක්ෂයකි. ව්‍යාපාරය මෙම ණයගැති ශේෂය මත සියයට 10ක අඩමාන ණය වෙන් කිරීමක් 10ක අඩමාන ණය වෙන් කිරීමක් සිදු කිරීමට තීරණය කර ඇත. සිදු කිරීමට තීරණය කර ඇත. තීරණය කර ඇත. right. ලියන්න පහලින් අවශ්‍ය වන්නේ අඩමාන ණය කපා හැරීමට අදාළ ද්විත්ව සටහන නැත්නම් අඩමාන ණය වෙන් කිරීමට අදාළ ද්විත්ව සටහන. එහෙම ලියන්න පුතේ. අඩමාන ණය වෙන් කිරීමට අදාළ ද්විත්ව සටහන. අඩමාන ණය වෙන් කිරීමට අදාළ ද්විත්ව සටහන. ලාභ උද්ෘතය මූල්‍ය තත්ත්ව ප්‍රකාශන උද්ෘතය හතරවෙනි ගාන ගණන් 5ක් දෙනවා. 3ක් දුන්නානේ. හතරවෙනි එක ගණන් 5යි ඔක්කොම. ගෙදරින් අදන්න ඕනේ. හතරවෙනි එක 2020 දෙසැම්බර් 31 දිනට 2020 දෙසැම්බර් 31 දිනට ණයගැති ශේෂය රුපියල් ලක්ෂ 2කි. ණයගැති ශේෂය රුපියල් ලක්ෂ 2කි. ව්‍යාපාරය මින් 10000ක් රුපියල් 10000ක් බොල් ණය ලෙස කපා හැරීමටත්
බොල් ණය ලෙස කපා හැරීමටත් ඉන්පසු ඉතිරිවන ණයගැති ශේෂය මත ඉන්පසු ඉතිරිවන ණයගැති ශේෂය මත ඉන්පසු ඉතිරිවන ණයගැති ශේෂය මත 10%ක අඩමාන ණය වෙන් කිරීමටත් 10%ක අඩමාන ණය වෙන් කිරීමට ව්‍යාපාරය තීරණය කර ඇත. පාලනය ලියන්න අවශ්‍ය වන්නේ බොල් ණය කපා හැරීමට හා අඩමාන ණය වෙන් කිරීමට අදාළ දිත්ව සටහන නැත්නම් දිත්ව සටහන් දෙකක් එනවා මෙතන. එකක් බොල් ණයට අනිත් එක අඩමාන ණය වෙන් කිරීමට. දිත්ව සටහන්. ඊළඟ එකේ දෙවෙනි එක සටහන්. ඊට පස්සේ කමා ලාභ උද්ෘතය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන උද්ෘතය. බොල් ණය සහ අඩමාන ණය වෙන් කිරීමට අදාළ දිත්ව සටහන් කමා ලාභ උද්ෘතය සහ නැත්නම් කමා මූල්‍ය තත්ත්ව ප්‍රකාශන උද්ෘතය. හරිද? හතරක් හරි. පස්වෙනි ගාන පුතේ. last final අවසානම ගාන පස්වෙනි එක. ලියන්න එක 2020 දෙසැම්බර් 31 දිනට ණයගැති ශේෂය ලක්ෂ 2ක්. 2020 දෙසැම්බර් 31 දිනට ණයගැති ශේෂය රුපියල් ලක්ෂ 2ක් සහ ණයගැති ශේෂය රුපියල් ලක්ෂ 2ක් සහ බොල් ණය ශේෂය රුපියල් 10000කි. බොල් ණය ශේෂය රුපියල් 10000කි. බොල් ණය ශේෂය රුපියල් 10000කි. ව්‍යාපාරය තවත් රුපියල් 5000ක් බොල් ණය ලෙස කපා හැරීමටත් තවත් රුපියල් 5000ක් බොල් ණය ලෙස කපා හැරීමටත් ඉන්පසු ඉතිරිවන ණයගැති ශේෂයට බොල් ණය කැපුවට පස්සේ ඉතුරු වන ණයගැති ශේෂයට ඉන්පසු ඉතිරිවන ණයගැති ශේෂයට 10% අඩමාන ණය වෙන් කිරීමට ව්‍යාපාරය තීරණය කර ඇත. පාලි ලියන්න අවශ්‍ය වන්නේ බොල් ණය ගැලපීමට සහ අඩමාන ණය වෙන් කිරීමට අදාළ දිත්ව සටහන්. බොල් ණය ගැලපීමට සහ අඩමාන ණය වෙන් කිරීමට අදාළ දිත්ව සටහන්. කමා ලාභ උද්ෘතය කමා මූල්‍ය තත්ත්ව ප්‍රකාශන උද්ෘතය. ඔන්න ඔය ගණන්පා හදන්න ඕන පුතේ. එතකොට අදට මම ඔච්චරයි කරන්නේ. හේතුව මේ කලේ සුවිශේෂී වූ විශේෂ වූ සුපිරි ගැලපිල්ලක් මේ කරේ. එකක් නෙමෙයි දෙකක් එකට යන්නේ. මේ ගැලපිල්ල තව කතා කළ යුතු කොටස් 3ක් ඉතුරු කළා. හරිද? මං කතා කළේ නිකම් බොල් ණය කපා හැරීමක් සහ
නිකම්ම නිකං අඩමාන ණය වෙන් කිරීමක් විතරයි. මේකේ තව ඉගෙන ගන්න තියෙනවා ඌන අඩමාන ණය වෙන් කිරීම, අදි අඩමාන ණය වෙන් කිරීම සහ බොල් හා අඩමාන ණය එකම ගිණුමක ගැලපීම කියන එක. තව කොටස් තුනක් මම උගන්වන්න ඕනේ. හැබැයි අද මේ අවස්ථාවේ තුනම කතා කරන්නේ නැහැ. හේතුව වැඩේ මඤ්ඤං වෙලා යනවා ඊට පස්සේ. ගොඩක් accounts කියන විෂය උසස් පෙළ පන්තිවල ළමයින්ට එපා වෙන්න හේතුවක් වෙලා තියෙන්නේ ඔන්න ඕක. දෙන්න පුළුවන් උපරිම දීලා දානවා. ඒක ඇත්ත උගන්වන්න ඕනේ. හැබැයි අපිත් උසස් පෙළ පන්තිවල අපේ පන්තිවලට එන දරුවන්ට අපිත් උගන්වනවා. හැබැයි අපි ඒක නිවැරදිව සරලව කොටස් වශයෙන් දෙන්නේ. එතකොට ළමයි ගොළුවල මේවා වැඩ කරනවා. අපි අපේ AAT පාඨමාලාව ඇතුළේ හරි සරලව අපි දෙන්නේ. දැන් අද මේ වීඩියෝ ක්ලිප් එක විනාඩි 45ක 50ක එකක්. හැබැයි මේකේ කතා කරපු කොටස මාරම ගැඹුරුයි. කෙනෙක්ට හිතන්න පුළුවන් අපෝ මේක පොඩි වීඩියෝ එකක් නේ. ඔව් පොඩි තමයි. හැබැයි මේක ගැඹුරුයි. මොකද ඊළඟට එන වීඩියෝ ක්ලිප් එකේ එන්නේ මේ ගණන් පහේ උත්තරත් එක්ක මේක අර ඉතුරු මං කිව්ව කොටස් ටික. ඒතර ඉතුරු ටික මේක ඉගෙන ගන්න නම් ඔයාලට සිද්ධ වෙනවා මේ කරපු අද කරපු මේ විනාඩි 45 ටික 100% පොඩ්ඩක් චුට්ටක් නෙමෙයි 95ක් පුළුවන් වෙලත් මදි පුතේ මේක. අද මේ කරපු කොටස මේ බොල් ණය සහ අඩමාන ණය කියන එක ඔයාලට 100ට 100ක් පුළුවන් වෙන්න ඕනේ. මේ ගණන් පහම ඔයාලට වර්ධින් නැතුව හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා ඔයා මේක අදම මේ ගණන් පහ හදන්න ඕනේ. හදලා ඔයාලා WhatsApp private message දාන්න ඕන මට වෙනම මෙන්න සර් ගාන මෙන්න පළවෙනි ගාන උත්තරේ මෙන්න දෙවෙනි ගාන පැහැදිලි වෙවන්න. අපි බලනවා හැමෝගෙම. ඒතර එවල නැති ළමයි අපිට චෙක් වෙනවා. මොකද අපි AT පාඨමාලාවේ ළමයි ඉන්න ප්‍රමාණය අපි දන්නවා කී දෙනාද ඉන්නේ කියලා. ඒ ප්‍රමාණය අපිට චෙක් වෙනවා කවුද උත්තර එව්වේ නැත්තේ. ඒ නිසා ඒගොල්ලොන්ට අපි මැසේජ් එකක් ඒවා අපි කෝ උත්තර කියලා අහලා ඒ නිසා අනිවාර්යෙන් ගාන හදන්න ඕනේ. ගාන හදන්න බැරි අමාරු අය ඇති. ඒගොල්ලෝ අපිට කතා කරන්න WhatsApp message එකක් දාන්න සර් මට මේක හදන්න බෑ. කොහොමද හදන්නේ කියලා. අපි ඒගොල්ලන්ට කියලා දෙනවා. අපි voice record එකක් හරි ඒගොල්ලන්ට එවනවා ගාන හදන විදිය. ඒ නිසා මගේ පුතේ වැඩේ හරියට කරගන්න ඕනේ. ඒ නිසා අදට අපි ඔතනින් නතර වෙනවා මේ ගණන් ටික කරන්න. අපි මම එකයි කිව්වේ ඕගොල්ලොන්ගේ ඉන්ටර්මීඩියට් එක ඇතුලේ මේ දෙවන AAT දෙවන අදියර ඇතුලේ තියෙන විෂයන් හතරෙන් වැඩිම වේලාවක් ගත කරන්න වෙන වැඩිම කාලයක් අපිට උගන්වන්න වෙන විෂය තමයි මේ ගිණුම් කරණයේ කොටස. තොරතුරු පද්ධතියකේ තියෙන ඉතාම සියුම් කොටස් කිහිපයක් තව අපිට ඉතුරු වෙලා තියෙන. තව පාඩම් 4ක් අපිට ඉතුරු වෙලා තියෙන. තාම පොඩි කොටස් තියෙන්නේ. ඒ වගේම ලෝ ව්‍යාපාර නීතිය සහ එදින පස්සේ ව්‍යාපාර කළමනාකරණේ ඒ වගේ ඉතාම කුඩා කොටස් තියෙන්නේ. එනිසා ඒවට විශාල කාලයක් ගත කරන්න අවශ්‍ය නැහැ. නමුත් අපේ ගිණුම් කරණයේ කොටස අපි අවසන් කරන්න ඕනේ. ඒ වගේම දැන් ජනවාරි මාසය ඇතුලේ ඔයගොල්ලන්ට අපි විෂයන් 4ම උගන්වනවා. accounts උත් උගන්වනවා. ඊට පස්සේ තොරතුරු පද්ධතිය එකත් උගන්වනවා. law එකත් උගන්වනවා. management එකත් උගන්වනවා. විෂයන් 4ම ලබන මාසේ අපි උගන්වනවා. දැන් මේ මාසේ ආරම්භයේම පමණ නිසා අපි ඉගෙනුවේ විෂයන් 2ක් විතරයි. හැබැයි ලබන මාසේ විෂයන් 4ම උගන්වනවා. හැම සතියෙම විෂයන් 2ක් උගන්වනවා. සමහර විට හැම සතියෙම accounts උගන්වනවා. හැම සතියෙම තොරතුරු පද්ධති උගන්වනවා. හැම සතියෙම law උගන්වනවා. හැම සතියෙම කළමනාකරණය උගන්වනවා. එහෙම වුණොත් වීඩියෝස් 16ක් ඔයගොල්ලන්ට බලන්න වෙනවා මාසෙට. ලබන මාසෙට. නිසා ගොඩක් වැඩ කරා අපි ලබන මාසෙට. ඒ නිසා හැමෝටම ආර්දනා කරන ඔන්න වැඩේ හරියට කරගන්න. ඔයගොල්ලෝ දන්න යාළුවෝ ඉන්නවනම් කතා කරලා සම්බන්ධ කරන්න. ඉදිරියට යන්න පුළුවන්. right. එහෙනම් අපි අදට ඔතනින් නතර කරනවා. හොඳට වැඩ ටික කරන්න. ගණන් හදලා උත්තර ටික එවන්න. අමාරුයි තිබුණොත් අපිට කතා කරලා සම්බන්ධ කරලා ආගන්න පුළුවන්. එහෙනම් හැමෝටම ආයුබෝවන්. උත්සන්නයි ජය වේවා.